එන්න පිටු අංකය 6 පිටු අංකය 6 මීමැසි පාලනයට අවශ්‍ය කරන උපකරණ. මීමැසි පාලනයට අනිවාර්යයෙන්ම මීමැස්සන්ට නවාතන් ගැනීම සඳහා අපිට කාමරේ තියාගන්න බෑනේ. මීමැසි පෙට්ටියක් ඕන. ඒක තමයි මීමැසි ජනපදයේ නිවහන වෙන්නේ. මීමැසි ජනපදයේ නිවහන වෙන්නේ. එතකොට මීමැසි පෙට්ටියක් ගත්තාම ඒ මීමැසි පෙට්ටිය සමන්විත වෙනවා මී පැණි කුටි දෙකකින් සහ පිලා කුටියකින්. මම පෙන්නන්නම් ඕගලන්ට මීමැසි පෙට්ටියක්. මෙන්න මේ ආකාරයට. මේ දෙන්නේ මීමැසි පෙට්ටිය. මේ මීමැසි පෙට්ටිය සමන්විත වෙනවා පැණි කුටි දෙකකින්. මේ තියන්නේ සුපර් අනි සුපර්බ්ස් කියලා. ඊළඟට සමන්විත වෙනවා පිලා කුටියකින්. අපි මේ මීමැස්සු ගැනීම වැඩිපුර අල්ලල්ලා ඉඳලා වැඩක් නැහැ. ඊගාවට යන්න තියෙන පාඩම බලය. හරි එහෙනම් ලියමු අපි. මීමැසි පෙට්ටිය. ලියමු. කට්ටිය පරක් වෙලා යනවා. right එහෙනම් ලියමු. මීමැසි ජනපදයේ නිවහනයි. මීමැසි ජනපදයේ නිවහනයි. මීමැසි ජනපදයේ නිවහනයි. පැණි කුටි දෙකකින් සහ පැණි කුටි දෙකකින් සහ පිලා කුටියකින් පැණි කුටි දෙකකින් සහ පිලා කුටියකින් සමන්විත වේ. සමන්විත වේ. එතකොට මෙන්න මෙතන දිනව පොඩි ගේට්ටුවක් වගේ එකක්. මෙන්න මේකෙන් කීයටවත් මේ රෙජිනට එළියට එහෙම යන්න හැකියාවක් නැහැ. ඇටෙන ලියමු. ජනපදයේ ස්ථාපිත කළ පසු ජනපදය ස්ථාපිත කළ පසු ජනපදය ස්ථාපිත කළ පසු තහඩු ගේට්ටුව තුලින් තහඩු ගේට්ටුව තුලින් තහඩු ගේට්ටුව තුලින් තහඩු ගේට්ටුව තුලින් රැජිනට පිටතට ගමන් කළ නොහැක. රැජිනට පිටතට ගමන් කළ නොහැක. රැජිනට පිටතට ගමන් කළ නොහැක. අනෙක් සතුන්ට ඒ තුලින් ගමන් කළ හැක. අනෙක් සතුන්ට ඒ තුලින් ගමන් කළ හැක. ඊළඟට මීමැස්සොත් එක්ක ගනුදෙනු කරද්දී කට්ටිය ටිකක් දරුණු විදිනවා. ඒ මීමැස්සන් අපි පාලනය කිරීම සඳහා යොදා ගන්නවා මෙන්න මේ විදිහේ එකක්. මේකට අපි කියනවා දුම් විසිරුව කියලා. එතකොට මීමැස්සන් ඉවත් කරන්න ඕනේ මී වද ලබා ගන්න කියපුවා. මී පැණි ගනිද්දී ගන්න මී වද ලබා ගන්න ඕනේ. එතකොට මී වද
ලබා ගැනීමේදී මීමැස්ස විදියොත් එimhe විදිනවා. එතකොට ඒගොල්ලන්ව පළවා හැරීම සඳහා මෙන්න මේ පළවරින්නේ කියන්නේ ජනපදයෙන් මෙලවල දාන කියන එක නෙමෙයි. දුම් විසිරුව කියන එක පාවිච්චි කරනවා. හරි. එහෙනම් ලියමු දුම් විසිරුව. ලියන්න මීමැසි පෙට්ටියෙන් මීමැසි පෙට්ටියෙන් මීමැසි පෙට්ටියෙන් මීමැසි පෙට්ටියෙන් මීවද ඉවත් කිරීමේදී මීමැසි පෙට්ටියෙන් මීවද ඉවත් කිරීමේදී මීමැසි පෙට්ටියෙන් මීවද ඉවත් කිරීමේදී මීවද මතු පිටින් මීවද මතු පිටින් මීවද මතු පිටින් මැස්සන් ඉවත් කිරීම සඳහා මීවද මතු පිටින් මැස්සන් ඉවත් කිරීම සඳහා දුම් ගැසීමට යොදා ගනී. දුම් ගැසීමට යොදා ගනී. දුම් ගැසීමට යොදා ගනී. ඊළඟට එන්න අපි මීමැස්සන් ගෙන යන පෙට්ටිය මේ දෙන්නේ මීමැස්සන් ගෙන යාම ජනපදයක පදිංචි කිරීම සඳහා මීමැස්සන් අල්ලලා අරගෙන යන්නේ මෙන්න මේ જાතිය පෙට්ටියේ. ඒ අසලින් තමයි ඔය දුම් විසිරුවක් තියෙන්නේ. එන ලියමීගාව එක මීමැස්සන් ගෙන යන පෙට්ටිය. ජනපද ස්ථීර පෙට්ටියක ජනපද ස්ථීර පෙට්ටියක තැන්පත් කරන තුරු මීමැස්සන් රඳවා තබා ගැනීම මීමැස්සන් රඳවා තබා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. මීමැස්සන් රඳවා තබා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. ඊළඟට අපි මී වද අරගෙන මී වද වලින් පැණි ගන්න ඕනේ. මේ පැණි ගනිද්දී මෙන්න මේ ආකාරයට මී වද අරගෙන කරකවීමකට ලක් කරනවා. වේගෙන් කරකවනවා. එතකොට මෙන්න මේවයේ තියෙන මී වද ඔයගොල්ලෝ දන්නවා. ඒවයේ තියෙන පැණි මොකද වෙන්නේ? එළියට ඉස්සලා එනවා. අන්න ඒකට කියනවා අපි පැණි නිස්සාරකය කියලා. මේ දෙන්නේ මෙන්න මේ විදිහකට දාලා මේක වේගෙන් කරකවනවා. මේ කම්බිතල වගේ එක වේගෙන් කරකවනවා. එතකොට මී පැණි නිස්සාරණය වෙනවා. මේ දෙන්නේ පැණි නිස්සාරකය. එහෙනම් ලියමු ඊගාවට. මී වද වලට හානි නොවි මී වද වලට හානි නොවි මී වද වලට හානි නොවි පැණි ඉවත් කර ගැනීම සඳහා මී වද වලට හානි නොවි පැණි ඉවත් කර ගැනීම සඳහා මී වද වලට හානි නොවි පැණි ඉවත් කර ගැනීම සඳහා යොදා ගනි. ඊට පස්සේ පැණි ඉවත් කරපු මී වද නැවත මොකද කරන්නේ? මීමැස් ජනපදයේ තැන්පත් කරනවා. දැන් ඊගාවට ඒකටම පැණි ඉවත් කර ගන්නා ලද මී වද පැණි ඉවත් කර ගන්නා ලද මී වද පැණි ඉවත් කර ගන්නා ලද මී වද
නැවත ජනපදයේ තැන්පත් කළ හැක. නැවත ජනපදයේ තැන්පත් කළ හැක. ඊළඟට තියෙනවා මෙන්න මොකද්ද? කොරෝනා වලින් ආරක්ෂා වෙන්නත් යොදා ගන්න පුළුවන්. මුහුණු ආවරණය. අපිට මීමැස්සන් එක්ක කටයුතු කරද්දී ටිකක් දරුණු කණ්ඩායමක් මොකද කරන්නේ? විදිනවා. එතකොට ඒ අයගෙන් බේරීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණය. එහෙනම් ලියමු. මීමැස්සන් සමග කටයුතු කිරීමේදී විදීමෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබයි. විදීමෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබයි. අපි යනවා ඊගාවට පිටු අංකය 7 මීමැසි ජනපද අල්ලා ගැනීම සහ තැන්පත් කිරීම. මීමැසි ජනපද අල්ලා ගැනීම සහ තැන්පත් කිරීම. මීමැසි ජනපදයක මීමැස්සන් ගෙනිල්ලා තැන්පත් කරන්න අපි ගොඩාක් කලාවට කෘතිමව මීමැස්ස හදන්න බෑනේ. ස්වභාවික ඉන්න තැනකින් තමයි අල්ලන් යන්නේ. එහෙම නැත්නම් දැනට වගාවේ කරගෙන යන කොටසකින් කොටසක් වෙන් කළා වෙනත් ජනපදයක් විදිහට වර්ධනය කරනවා. ওই දෙක තමයි කරන්න තියෙන්නේ. එක්ක ස්වභාවිකව ඉන්න මීමැසි වතුලක ඉන්න මීමැස්සෝ සෙට් එකක් අරන් යනවා. ගොඩාක් කලාවට ඒ දවස්වල උපක්‍රමයක් තිබ්බා එකිනෙකට මුහුණලා මෙන්න මේ જાතියට මුට්ටි දෙකක් තියලා තියෙනවා. මීමැස්සෝ අල්ලගන්න. එතකොට මේක ඇවිල්ලා මීමැස්සෝ ඉන්නකොට මේක පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. එහෙනම් ලියමු පළවෙනි එක. ස්වභාවිකව තැන්පත් වී ඇති පළවෙනි තල් ලකුණ ස්වභාවිකව තැන්පත් වී ඇති ජනපදයක් හෝ ස්වභාවිකව තැන්පත් වී ඇති ජනපදයක් හෝ වෙනත් ජනපදයකින් වෙන් කරගත් කොටසක් භාවිතා කළ හැක. වෙනත් ජනපදයකින් වෙන් කරගත් කොටසක් භාවිතා කළ හැක. එක්කෝ ස්වභාවික ජනපදයක් අල්ල ගන්නවා එහෙම නැත්නම් වගාවේ තියෙන ජනපදයකින් කොටසක් වෙන් කරලා ගන්නවා වෙනම භාවිතා කළ හැක. මොනවා නමුත් මීමැස්සන් ගොඩාක් කලාවට ප්‍රවාහණය කරන්නේ අඳුර වැටිච්චහම. හේතුව දෂ්ට කිරීම වලින් වළකින්න පුළුවන්. දෙමු දෙවෙනි තල් ලකුණ. මීමැසි ජනපද ප්‍රවාහණය කරනු ලබන්නේ රාත්‍රී කාලයේ හෝ අඳුර වැටුණු විටදීය. රාත්‍රී කාලයේදී හෝ අඳුර වැටුණු විටදීය. එතකොට මේක කොයි කාලෙටද සුදුසු වෙන්නේ? ගොඩාක් කලාට මීමැසි ජනපද වර්ධනය වෙන්නේ ජනවාරි සිට අප්‍රේල් කාලේ. මල් පිපෙන්නේ කාලේ. එනනම් ලියමු ඊගම් ගන්න ලකුණ. මීමැසි ජනපද වර්ධනය වන
ජනවාරි ඉරිකැලක් අප්‍රේල් මීමැසි ජනපද වර්ධනය වන ජනවාරි පොඩි ඉරිකැලක් අප්‍රේල් කාල සීමාව මේ සඳහා සුදුසුය ජනවාරි අප්‍රේල් කාල සීමාව මේ සඳහා සුදුසුය එතකොට සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ මෙන්න මේ වගේ උසකින් තමයි මීමැසි ජනපදයක් තැන්පත් කරන්නේ. ඒ වගේ මෙතන සෙවණ සහිත ස්ථානයක් වෙන්න ඕන. පිට්ටනියක් මැද එහෙම ගිහිල්ලා මීමැසි පෙට්ටියක් ගහන්නේ නැහැ. එන ලියමිකාව එක සෙන්ටිමීටර 60ක් 80ක් පමණ උස කණුවක් මත සෙන්ටිමීටර 60ක් 80ක් පමණ උස කණුවක් මත සෙන්ටිමීටර 60ක් 80ක් පමණ උස කණුවක් මත තුරු වදුලක ඒ කියන්නේ සෙවණ සහිත ස්ථානයක තුරු වදුලක මීමැසි පෙට්ටිය තැන්පත් කළ යුතුය. තුරු වදුලක මීමැසි පෙට්ටිය තැන්පත් කළ යුතුය. ඊගාව කරුණ දැඩි හිරු රශ්මිය වැස්ස සහ සුළඟ දැඩි හිරු රශ්මිය වැස්ස සහ සුළඟ ආදීන් ආරක්ෂිත විය යුතුය. ආදීන් ආරක්ෂිත විය යුතුය. ඒ වගේම තමයි අපි මේ මීමැසි ජනපදයේ පිහිටුවන තැන මීමැස්සාගේ ස්වභාවික ගමන් මාර්ගයකට අවහිර නොවන තැනක් වෙන්න ඕන. එහෙනම් ලියමු ඊගාව එක. තැන්පත් කරන ස්ථානය මීමැස්සාගේ ස්වභාවික ගමන් මාර්ගයට අවහිර නොවන ස්ථානයක් විය යුතුය. අවහිර නොවන ස්ථානයක් විය යුතුය. අවහිර නොවන ස්ථානයක් විය යුතුය. දැන් හැමෝටම සතුරෝ ඉන්නවනේ. ඒ වගේම මීමැස්සන්ටත් ඉන්නවා ස්වභාවික සතුරෝ. දැන් මේ දවස්වල අපි සතුරු විදියට සලකන්නේ කාවද? කොරෝනාව තමයි සලකන්නේ සතුරු විදියට. මීමැස්සෝ අපි කොහේ හරි දැනකට ගියොත් එimhe කැලෑවකට එimhe යද්දි මීමැස්සෝ ඉන්නවනම් අපි සලකනවා මීමැස්සෝ සතුරු විදියට. මොකද උන්නේ අපිට වෙදින්නේ. මීමැස්සන්ටත් ඉන්නවා සතුරන්. කුහුඹුවෝ, දිමියෝ, කටුස්සෝ, කුරුල්ලෝ, දෙබරු මේ වගේ උන් තමයි මොනුන්ද? මීමැස්සගේ ස්වභාවික සතුරන් වෙන්නේ. හැටිනම් ලියමු ස්වභාවික සතුරන්. කුහුඹුවන් දිමියන් කටුස්සන් කුරුල්ලන් සහ දෙබරුන්
කුරුල්ලන් සහ දෙබරුන්. කුරුල්ලන් සහ දෙබරුන්. මීමැස්සාගේ ස්වභාවික සතුරන් වේ. මීමැස්සාගේ ස්වභාවික සතුරන් වේ. එහෙනම් අපි ජනපද තැන්පත් කරන්නේ සතුරන්ට ලේසි තැනකද? නෑ, මෙන්න මේ සතුන්ට එන්න බැරි මීමැස්සන්ට ආරක්ෂිත ස්ථානයක තමයි අපි මීමැස් ජනපදය තැන්පත් කරන්න ඕනේ. එහෙනම් ලියමු. ඒකටම එබැවින් ඔවුන්ට ළඟාවීමට අපහසු ආකාරයට එබැවින් ඔවුන්ට ළඟාවීමට අපහසු ආකාරයට මීමැසි ජනපද තැන්පත් කළ යුතුය. මීමැසි ජනපද තැන්පත් කළ යුතුය. මේක මේ අඩි 4ක් විතර උසයිනේ. මේක වටේට මොනවද කරන්නේ? අපි ජල උගුලක් වගේ එකක් සෙට් කරලා තියෙනවා. එතකොට කුඹුවන්ට දිමියන්ට වගේ උන්ට එන්න බෑ. හරි නිකන් කාශ්‍යප රජුගේ සීගිරිය අදාන් හිටියා වගේ වටේම තිබ්බ ජල උගුලනේ. රයිට්. එහෙනම් ලියමු ඒකටම කුඹුවන් සහ දිමියන්. කුඹුවන් සහ දිමියන්. කුඹුවන් සහ දිමියන්. කුඹුවන් සහ දිමියන්. පැමිණීම වැළැක්වීම සඳහා පැමිණීම වැළැක්වීම සඳහා කණුව පාමුල ජලයේ එක්රැස්ව පවතින ලෙස සකස් කළ හැකිය. මෙතකොට මීමැස්ස බලන්න ගිහිල්ලා එතන ඉන්න මදුරෝ කාලා ඩෙන්ගු ඇදිලා මැරෙන්න පුළුවන්. ඒ ගැන කටයුතු සලකන්න වෙනවා. සාමාන්‍යයෙන් මීමැස්සෝ අපි ආහාර දෙන්න අවශ්‍ය නැහැ මේගොල්ලන්ට. මේගොල්ලන්ට ස්වභාවිකව ආහාර තියෙනවා. හැබැයි මෙන්න මේ ස්වභාවික ආහාර හිඟ කාලයක් එනවනේ. දැන් ජනාධිපතිතුමා කිව්වා අපිටත් ඉස්සරහට යම් සීමාවන් වලට දරා ගන්න වෙයි කියලා. එන්න අතරයට කනකොට ටිකක් අඩුවෙන් එහෙම කන්න දැන් ඉඳලා. මොකද හුරු වෙන්න වෙනවා. රටේ විදේශ විනිමය ඉපෙීම අඩු වෙච්චාම රටට ගෙන්වන දේවල් අඩුයි. එතකොට 1948 ඉඳලා මේ දක්වා පාලනය කරපු පාලකයන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැති හින්දා තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එහෙනම් ස්වභාවික ආහාර හිඟයක් එනවා කාටද? අපිට නෙමෙයි මීමැස්සන්. හිතන්නකො මේ කාලේට වගේ වහිනවා ඉවරයක් නැහැ. ගහක මලක්වත් දෙන්නේ නැහැ ඔක්කොම බිමට වැටෙනවා. ඒත් මේ ස්වභාවික ආහාර හිඟ වුණාම අපි ඒගොල්ලන්ට සීනි ද්‍රාවණයක් ඒගොල්ලන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැන් වල තියෙනවා. ඒකල්ලා මේගොල්ලන්ට අපි අමතර ආහාර සැපයීමක් කරනවා. එනලියමු ආහාර සැපයීම. මීමැස්සන්ට පැණි ලබා ගැනීමට මීමැස්සන්ට පැණි ලබා ගැනීමට අපහසු හෝ හිඟ කාලවලදී ඔවුන්ගේ නඩත්තුව සඳහා
අවශ්‍ය අවස්ථාවල කෘත්‍රිම ආහාර වරහන් ඇතුලේ සීනි ද්‍රාවණයක් සැපීම කළ යුතුය. ඒ වගේම තමයි අපි ඒ කාලෙට මේ මීවදයේ තියෙන සියලුම පැණි ටික අපි ගන්නෙ නෑ. ඒගොල්ලන්ගේ නඩත්තුව සඳහා යම්කිසි පැණි ප්‍රමාණයක් වදවල ඉතුරු කරන්න ඕනේ. දැන් ඒකටම එමෙන්ම පැණි කිසියම් ප්‍රමාණයක් මී වදවල ඉතිරි කළ යුතුය. ඊගාවට ගන්නවා අපි මීමැස්සන්ගේ ප්‍රධාන ආර්ථික වටිනාකම්. ප්‍රධාන වශයෙන්ම ආර්ථික වටිනාකම් තියෙන්නේ අපිට මේගොල්ලන්ගේ මී පැණි සහ මී ඉටි ගන්න පුළුවන්. ඒක එකක්. මී පැණි සහ මී ඉටි ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේගොල්ලන් අපිට ශාකවල පරාගණය සඳහා වැදගත් වෙනවා. ඒක ගොඩාක් වාසියක් වෙනවා. එහෙනම් ලියමු ප්‍රධාන වැදගත්කම් දෙකකී. පළවෙනි එක ආර්ථික වටිනාකමක් ඇති ද්‍රව්‍ය වන්නේ මී පැණි සහ ආර්ථික වටිනාකමක් ඇති ද්‍රව්‍ය වන්නේ මී පැණි සහ මී ඉටිය. අංක දෙක. පළවෙනි අංක දෙක මීට අමතරව ස්වභාවිකව සහ වගාකරණ ශාකවල පරාගකාරක කෘමියෙකු ලෙස වැදගත් වේ. එන්න බලන්න මීමැස්සගේ කතාව අවසන් කරන්න 8 වෙනි පිටුව. මී පැණි. දැන් මේ දවස්වලේම මී පැණි වලේම වැදගත්කම් තියෙනවා. මොනවාද? කොරෝනා වලට එම ඖෂධ හදද්දි. අර ධම්මික පැණියට තෝරුණා නේද මී පැණි. දැන් නම් බීප් එකේ කතා හොයාගන්න නේ. මී පැණි කියන්නේ ධාමත්ම පෝෂ්‍යදායී ආහාර. ඒ වගේම මේක ඖෂධයක් විදිහට භාවිතා කරනවා. මේකේ තියෙනවා ෆ්‍රුක්ටෝස්. මේකේ තියෙනවා ෆ්‍රුක්ටෝස් සීනි ආකාරයක් 138ක් විතර තියෙනවා. ෆ්‍රුක්ටෝස් කියන්නේ පැණි රසින් වැඩිම සීනි ආකාරය. ඒකනේ කියන්නේ මී වදයක ජීවිතේ මී පැණි පිරීලා ඇත. ඒ කියන්නේ ජීවිතේ හරිම රසවත්. ඊළඟට තියෙනවා ග්ලූකෝස්. සියයට 31ක් තියෙනවා. ග්ලූකෝස් එම අපි වැඩිපුරම කන්නේ ස්පෝර්ට් මීට් කාලේට අපේ යාළුවෝ මැරතන් එකක් එහෙම දුවන නම් අපි මොකද කරන්නේ? අපි ග්ලූකෝස් ටිකක් වැඩිපුර කනවා උඩ පැත්තකින් තියලා. මොකද උත් එක්ක දුවන්න අපිට බෑනේ.
එන්න ග්ලූකෝස් ටිකක් කනවා. ඊගාට තියෙනවා ඩෙක්ස්ට්‍රීන්. ඩෙක්ස්ට්‍රීන් තියෙනවා 100ට 5ක් පමණ. ඊළඟට සුක්‍රෝස් තියෙනවා. ඒ කියන්නේ මේ කන සීනි. සුක්‍රෝස් තියෙනවා 100ට 1.5ක් 100ට 3ක් විතර. ඊළඟට තියෙනවා ප්‍රෝටීන්. ප්‍රෝටීන තියෙනවා 100ට 0.1ක් 2.3ක් අතර ප්‍රමාණයක්. ඊට අමතරව khනිජ, එන්සයිම, විටමින්, ජලය කියන දේවල් තියෙනවා. එහෙනම් ලියමු මීපැණි. කියන්නේ මීපැණි ඉතා හොඳ මීපැණි ඉතා පෝෂ්‍යදාහි ආහාරයකි. මීපැණි ඉතා පෝෂ්‍යදාහි ආහාරයකි. එමෙන්ම ඖෂධයක් ලෙසද භාවිතා කරනු ලබයි. එමෙන්ම ඖෂධයක් ලෙසද භාවිතා කරනු ලබයි. එමෙන්ම ඖෂධයක් ලෙසද භාවිතා කරනු ලබයි. එහි පහත සඳහන් ද්‍රව්‍ය අඩංගු වේ. එහි පහත සඳහන් ද්‍රව්‍ය අඩංගු වේ. ෆ්‍රුක්ටෝස්, ග්ලූකෝස්, ඩෙක්ස්ට්‍රීන්, සුක්‍රෝස්, ප්‍රෝටීන්. ලියා ගන්න ඔය ටික. ෆ්‍රුක්ටෝස් 138යි පැණි රසින් වැඩිම සීනි. ඒකයි මීපැණි වඩාත් පැණි රස. ඊළඟට ග්ලූකෝස් 131ක් තියෙනවා. ග්ලූකෝස් 131ක් තියෙනවා. ඊළඟට ඩෙක්ස්ට්‍රීන් 105ක් තියෙනවා. ඩෙක්ස්ට්‍රීන් 105ක් තියෙනවා. ඩෙක්ස්ට්‍රීන්. ඊළඟට සුක්‍රෝස් 101.5ක් 103ක් අතර ප්‍රමාණයක් තියෙනවා. 101.5ක් 103ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ප්‍රෝටීන් 0.1ක් 102.3ක්. 0.1ක් 102.3ක්. ඒක නම් ලියන්න. මීට අමතරව khනිජ මීට අමතරව khනිජ, එන්සයිම, විටමින් සහ ජලය khනිජ, එන්සයිම, විටමින් සහ ජලය khනිජ, එන්සයිම, විටමින් සහ ජලය අඩංගු වේ. khනිජ, එන්සයිම, විටමින් සහ ජලය අඩංගු වේ. එතකොට හොඳ මීපැණි තිබ්බොත් ඒක ඉක්මනටම ශරීරයට අවශෝෂණය වෙනවා. ඒ වගේම ඒකේ අඩංගු සීනි වර්ග හානි වෙන්නේ නැහැ. එහෙනම් ලිය මේකව තව ලකුණු විදියට හොඳ මීපැණි වල
හොඳ මීපැණි වල අඩංගු සීනි හොඳ මීපැණි වල අඩංගු සීනි ඉතා ඉක්මනින් ඉතා ඉක්මනින් ඉතා ඉක්මනින් ශරීරයට උරා ගත හැකි අතර ඉතා ඉක්මනින් ශරීරයට උරා ගත හැකි අතර ඉතා ඉක්මනින් ශරීරයට උරා ගත හැකි අතර එහි අඩංගු සීනි වර්ග එහි අඩංගු සීනි වර්ග හානිකර නොවේ හානිකර නොවේ කවන්නේ හොඳ මීපැණි ගන්න ඉතින් යන්න වෙන්නේ දඹාන පැත්තට තමයි මයංගනේ පැත්ත හැබැයි ඒකෙත් දැන් නම් හොඳ මීපැණි කියලා වැද්දොත් වංචාවම තමයි කරන්නේ මිනිසුන්ගේ ගැට වලට දැන් ඒගොල්ලෝ තුරු වෙලා ඉන්නේ මෙන්න මේ මීපැණි වල සරල සීනි 170ට වඩා වැඩි වෙනවා ඒ වගේම තමයි සුක්‍රෝස් 106ට වඩා අඩු වෙනවා 106ට වඩා අඩු වෙන්න ඕනේ ජලය 120ට වඩා අඩු වෙන්න ඕනේ අපේ පැති වල අපි ගත්තොත් එහෙම කිතුල් පැණි කියලා වැඩිපුරම තියෙන්නේ මොනවාද කිතුල් පැණි නෙවෙයි තියෙන්නේ සීනි පැණි තියෙන්නේ හැබැයි මේ පැණි ගත්තාම සරල සීනි 170ට වඩා වැඩි වෙන්න ඕනේ ඖෂධ නිෂ්පාදනය සඳහා ගන්නවා මේ පැණි කාට හරි කොරෝනා සමයේදී වගාවක් කරන්න පුළුවන් නම් මල් ගස්සේම ගෙවල් වලට තියෙනවා නම් ඔන්න මීමැසි වගාව පටන් ගන්න පුළුවන් මොකද මේක කවදා ඉවර වෙයිද කියලා හිතා ගන්න බෑ එන ලියමු අවසාන කරුණ එතන මීපැණි වල සරල සීනි මීපැණි වල සරල සීනි 70ට වැඩි විය යුතුය මීපැණි වල සරල සීනි 70ට වැඩි විය යුතුය මීපැණි වල සරල සීනි 70ට වැඩි විය යුතුය සුක්‍රෝස් 106ට අඩු විය යුතුය සුක්‍රෝස් 106ට අඩු විය යුතුය ජලය 120ට අඩු විය යුතුය ජලයේ 120ට අඩු විය යුතුය දැන් බලන්න මීපැණි වල භාවිත මොනවාද ධම්මික පැණි හදන්න වගේ වලට ගන්නවා එකක් තමයි මොනවාද ආයුර්වේද ඖෂධයක් ලෙස වැදගත් වෙනවා ඊළඟට ගොඩාක් ඔය ගෑනු ළමයි එහෙම මේ දවස්වල කරන්නේ මොනවාද ඔය කොකුම් පොතු වගේ ඒවා අරගෙන මීපැණි වල දිය කරලා මොකද කරන්නේ මූණ පුරාම අතුල්ල ගන්නවා ඒකල රැට නිදාගත්තාම උදේ වෙනකොට කැරපොත්තෝ හූනෝ ඔක්කොම ලෙව කනවනේ උදේ වෙනකොට සුදු වෙලා ඉන්නේ කියන්නේ ආයුර්වේද ඖෂධයක් විදියටත් ගන්න ආහාර පාන රසවත් කරන්නත් ගන්න විශේෂයෙන් මේ උගරාශිත රෝගාබාධ සුව කිරීම සඳහා ගන්න right එහෙනම් ලියමු මීපැණි වල භාවිත ආහාර වර්ග සහ විවිධ පාන වර්ග ආහාර වර්ග සහ විවිධ පාන වර්ග රසවත් කිරීම සඳහා ආහාර වර්ග සහ විවිධ පාන වර්ග රසවත් කිරීම සඳහා ඊළඟට දෙවෙනි එක ආයුර්වේද ඖෂධයක් සහ
औषधीय आलेपन आयुर्वेद औषधයක් සහ औषधीय ආලේපන නිපදවීම සඳහා යොදා ගනු ලබයි. ආයුර්වේද ඖෂධයක් සහ ඖෂධීය ආලේපන නිපදවීම සඳහා යොදා ගනු ලබයි. ඔය පැණිනේ මොනවාද මේ ඊටි ගන්නෙ? මේ ඊටි මොනවාටද ගන්නෙ? මී පැණි ඉවත් කරගත්තට පස්සේ මී වද වලින් ඉතිරි වෙනවා වද. ඒ වදවල තියෙන ඊටි ටික පිරිසුදු කරලා ගන්න පුළුවන් විවිධ කාර්යයන් සමග. එකක් තමයි මේ දැව ආරක්ෂිත පොලිස් වර්ග හැදීම සඳහා ගන්න. ඉටිපන්දම් කර්මාන්තයේ සඳහා ගන්න. ඔය මේ දන්ත වෛද්‍යවරුන් දත්වල අච්චු හදන්න ඕනේ නේ. එක එක්කෙනාගේ දත් එහෙම දානකොට හිතන්නකො මෙහෙම දත් ටික තියෙනවා මෙතන එක දතක් නැහැ. ඔන්න මේ නැති දතට මෙතන හරියන සයිස් එක අරගෙන දතක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන අඩු දතකට මේ විදිහ එකක් දැම්මොත් මේක බලු දතක් වගේ වෙනවා. දැන් දත් බැඳීමේදී අච්චු සෑදීම සඳහා ගන්න. අන්න විද්‍යාගාර කර්මාන්ත වලට ගන්නවා. විශේෂයෙන් උපස්සරයක් විදිහට බතික් කර්මාන්තය සඳහා ගන්නවා. ඔය ආකාරයට මීටි වලින් ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. එහෙනම් නියම පළවෙනි එක දැව ආලේපන. දැව ආලේපන වරාංගිකේ පොලිෂ් වර්ග. දැව ආලේපන වරාංගිකේ පොලිෂ් වර්ග නිපදවීම සඳහා. දැව ආලේපන පොලිස් වර්ග නිපදවීම සඳහා. අංග 2 ඉටිපන්දම් කර්මාන්තයේ සඳහා. අංග 2 ඉටිපන්දම් කර්මාන්තයේ සඳහා. අංග 3 දන්ත වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී දන්ත වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී දන්ත වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී අච්චු සෑදීම සඳහා. දන්ත වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී අච්චු සෑදීම සඳහා. ඊළඟට බතික් කර්මාන්තයේ සඳහා. බතික් කර්මාන්තයේ සඳහා. ඊළඟට විද්‍යාගාර උපස්සර. විද්‍යාගාර උපස්සර පිළියෙල කිරීම සඳහා. ඊළඟට විවිධ වටිනාකම් වලින් තියෙන අපි කියනවා මේ ඊටමත්ම සියුම් උපකරණ සූක්ෂම උපකරණ කල් තබා ගැනීමේදී වායු රෝධක ජල වාෂ්ප රෝධක ගතියක් තියෙනවා ඊටිවල. එහෙනම් නියමු සූක්ෂම උපකරණ කල් තබා ගැනීම සඳහා. සූක්ෂම උපකරණ කල් තබා ගැනීම සඳහා. ඊළඟට විවිධ අච්චු සෑදීම සඳහා. නැත්නම් විවිධ ආකෘති සෑදීම සඳහා. විවිධ අච්චු එහෙම නැත්නම් විවිධ ආකෘති සෑදීම සඳහා. ඊළඟට යුද කටයුතු වලදී විවිධ උණ්ඩ වර්ග කල් තබා ගැනීමට යුද්ධෝපකරණ උණ්ඩ වර්ග කල් තබා ගැනීම සඳහා ගන්න. එහෙනම් නියමු යුද කටයුතු වලදී
උණ්ඩ වර්ග කල් තබා ගැනීම සඳහා යුද කටයුතු වලදී උණ්ඩ වර්ග කල් තබා ගැනීම සඳහා ඊළඟට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඊළඟට දැව ආශ්‍රිත කර්මාන්තවලදී විවිධ අවස්ථාවලදී යොදා ගන්නවා. එහෙනම් ලියමිකාව එක. දැව ආශ්‍රිත කර්මාන්තවලදී දැව ආශ්‍රිත කර්මාන්තවලදී භාවිතා කරනු ලබන දැව ආශ්‍රිත කර්මාන්තවලදී භාවිතා කරනවා. ඔන්න අපි මීවැස්සන්ගෙන් නිදහස් වෙලා ඔය දවසේ දැන් එනවා ඉස්සවල්ලන්න. ඉස්සා. ඉස්සෝ වගාවට ලංකාවේ ප්‍රසිද්ධ කලපු තියෙන පැති. කලපෝ කිව්වම මතක් වෙන්නෙම මඩ කලපුව. ඊට පල්ලෙහායින් පොඩ්ඩක් තියෙනවා ආරුගම්බේ. මේ හරිය තියෙනවා මීගමුව හලාවත. ඉස්සන් සඳහා ප්‍රසිද්ධයි. මේ හරිය පුත්තලම් පැත්ත. දන්නේ? ඊගොල්ලෝ යාපනයේ තියෙනවනේ මේ හරිය ඉස්සන් සඳහා ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් ඉස්සෝ කියන්නේ ඊ타මාත්ම ප්‍රෝටීන බහුල ආහාරයක්. මේ දවස්වල නම් ඉස්සෝ කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 1200ක් විතර වෙනවා. කියන්නේ මිල ටිකක් අඩුයි. ඉස්සෝ වගා කිරීම මේ ඇවිල්ලා ස්වභාවික තැන් වලනේ. කොටු හදලා ඉස්සෝ වගා කරනවා. අපි කතා කරන්නේ ඒක. මිනිස්සු මම දැකලා තියෙන ඔය ආරුගම්බේම ගියපුවාම ඒගොල්ලෝ ගාව දිනවා මෙහෙම කොටුවට හදපු දැල් කූඩයක් මෙහෙම වටේට. ටිකක් හවස් වෙනකොට මොකද කරන්නේ? මේක අරන් ගිහලා මෙහෙම ගහනවා වතුරට. ඒකල අත දාලා බලනවා එක දෙන්නෙක් අහු වෙනවා. ස්වභාවික. ඊගාවට මාදුගඟේ මේ ඉස්සව ගාවල් කෙරෙනවා. උඩ ඉස්ට්‍රෝ ඉන්නේ හරදිය නෙවෙයි මිරිදිය නෙවෙයි කියුල් දියාසිත පරිසරය තමයි. මේක ගොඩාක් වෙලාවට ලංකාවේ මෙන්න මේ ප්‍රදේශයේ සහ මෙන්න මේ ප්‍රදේශයේ තමයි වඩාත් බහුලව තියෙන්නේ. එන්න බලන්න පිටුවන්ගේ 9. ඉස්සන් වගාව ශ්‍රීග්‍රේන් ලංකාව තුළ ව්‍යාප්ත වූ කර්මාන්තයේ වයඹ වෙරළාසන්න තීරයේ බහුලව දක්නට ලැබෙනවා. එතකොට අපි ඉස්සෙක් ගත්තොත් එහෙම නැත්ද ඉස්සෙක් මෙන්න ඉන්න ඉස්සෙක් බලන්න මෙන්න මෙයාගේ මෙන්න මේ කොටසට අපි කියනවා උදරය කියලා. එක කොටසයි දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස පස්වෙනි කොටස හයවෙනි කොටස. එතකොට මෙයාගේ උදරය ගත්තාම කොටස් 6කින් සමන්විතයි. එක දෙක තුන හතර පහ හය කොටස් 6කින් සමන්විතයි. ඊළඟට මෙන්න මේකේ පොඩි තුඩක් වගේ එකක් තියෙනවා. ඒකට අපි කියනවා අන්තය කියලා.
ඊගොන්න මෙතන තව මෙහෙම එකක් තියෙනවා. ඒකට කියනවා අපි වාල පාදිකා කියලා. සමහරක් වෙලාවට ඕගොල්ලන්ටත් අම්මලා කියනෝනේ මේකත් නිකන් ඉස්සා වගේ මොලේ කිසිම දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මෙයාගේ උරහිසයි හිසයි සම්බන්ධ වෙලායි තියෙන්නේ මේ ආකාරයට. අපි ඒකට කියනවා මේ තියෙන්නේ උදරය. තියෙන්නේ උදරය. මෙන්න මේ කොටස ගත්තාම අපි කියනවා දැන් රූප සටහනක් තිබ්බ තව එකක් බලමු. එච්චරයි. මේක පේනවද ඔයගොල්ලන්ට? පොඩ්ඩක් ඉන්න. මේ ඇතර මේක ඔළුව කියලා කිව්වට ඔළුව නෙමෙයි. මේකට අපි කියන්නේ ශීර්ෂ සෞරශය කියලා. ශීර්ෂ සෞරශය. ඒ කියන්නේ උරසයි හිසයි එකතු වෙලායි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දෙක තමයි ඉස්සෙක්ගේ ප්‍රධාන කොටස් දෙක වෙන්නේ. ශාල්කමය හැක් තියෙනවා. ඊගාට මෙයාගේ කකුල් තියෙනවා. අපි ඒවලට කියනවා චරපාද යුගල් කියලා. ඊගාට දිග අණ්ඩක් වගේ එකක් තියෙනවා ඇන්ටනා එකක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේ ඉස්සගේ නම් කළ රූප සටහන. නේ ඕපන් වුණාට එන්නේ නැහැ වගේ. මෙන්න දිනවා ඕගොල්ලන්ගේ පොතේ දාලා තියෙන ඉස්සා. බලන්න මෙතන අන්තයේ වාලිපාදිකා 1 2 3 4 5 කොටස් පහක් තියෙනවා. මේවා පීනන්න ඕමනා වෙනවා. ප්ලව පාද. මෙතන තියෙනවා චරපාද. නම් කරගන්න මේ රූපය. මේකමයි දීලා තින්නේ ශල්කය, ස්පර්ශකය, ස්පර්ශිකාව, තුණ්ඩය, මෙතන ඇස, ශීර්ෂෝරසය, උදරය. නම් කරගන්න රූප සරණ.
හරි නම් මෙසේජ් එකක් දාන්න හරි කියලා. හරි කියලා දාන කොට දෙනෙක් නේ. රයිට්. එහෙනම් අපි පොඩ්ඩක් ලියාගමු මේ ඉස්සා ගැන කතන්දරේ. ඉස්සා කියන්නේ ආත්‍රපෝඩා වංශයට අයත් වන ක්‍රස්ටේෂියා වංශයේ සතෙක්. එහෙනම් ලියමු පළවෙනි එක. ආත්‍රපෝඩා වංශයේ ක්‍රස්ටේෂියා නිකන් සයන නේද? වර්ගයට අයත් වේ. ආත්‍රපෝඩා වංශයේ ක්‍රස්ටේෂියා වර්ගයට අයත් වේ. උන්ට මේගොල්ලෝ ඉන්නේ ස්වභාවිකව කිවුල් දියාසිත කලපු වල. එහෙනම් ලියමු දෙවෙනි එක. ස්වභාවික වාසස්ථානය සිවුල් දිය සහිත කලපු වේ. ස්වභාවික වාසස්ථානයේ කිවුල් දිය සහිත කලපු වේ. සාමාන්‍යයෙන් මේ ගඟක් වැඩෙන තැන මුහුදට මේ විදිහට හිතන්නකෝ. මේ ආශ්‍රිතව තියෙනවා කඩලාන පරිසරයේ තියෙනවා. මේ කඩලාන පරිසරයට ඇතුළු පැත්තේ තමයි ගොඩාක් වෙලාට මේගොල්ලෝ ඉන්නේ. කොළ මාදුකගේ එහෙම ගියපුවාම මාදුකගේ මුහුද කිට්ටුවට නෙවෙයි මුහුදට පොඩ්ඩක් ඇතුළු වෙන්න තමයි ඉස්සකොටු තියෙන්නේ. කියන්නේ මේ කඩලාන ආශ්‍රිත පරිසරයේ pH අගය මේ ඉස්සන්ට යෝග්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ලියමු තුන්වෙනි එක. කඩලාන ආශ්‍රිත පරිසරවල කඩලාන පරිසරයට ඉහළින් වඩාත් බහුල වේ. කඩලාන පරිසරයට ඉහළින් වඩාත් බහුල වේ. ඒ වගේම මේ ඉස්සවගා කරන තැන්වල රොඩු බොඩු තිබීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ලියමු ඊගාව එක අංක 4. වගා කරන භූමියේ රොඩු බොඩු ඉහළවීම වඩාත් හිතකර වේ. right. මේගොල්ලන්ගේ මේ අභිජනන සමය ආපුවම මේ උඩ ඉන්න සත්තු කලපු මොහයට ගමන් කරනවා. ගෑනු සත්තු සහ පිරිමි සත්තු. එතෙන්දි වෙන්නේ මේ ගෑනු සත්තුන්ගේ උදරේ පිරිමි සත්තු විසින් සම්පත් කරනවා ශුක්‍රාණු. ඒකල මොකද වෙන්නේ? එතකොට මේ ගෑනු සත්තු නිකුත් කරනවා නිඩිම්බ.
ඒ ඩිම්බ මේ ශුක්‍රාණු වලින් සංසේචනය වෙනවා. ඒකල්ලා නොගැඹුරු වෙරළ තීරයේදී මේගොල්ලන්ගෙන් ඇති වෙනවා කීටෙක්. එයාට අපි කියනවා නොප්ලියස් කීටයක් කියලා. මෙයාට කියනවා නොප්ලියස් කීටයක් කියලා. එන නියමිකාව එක අංක 5. අභිජනන සමයේදී ලිංගිකව පරිණත ගැහැණු සහ පිරිමි සතුන්. අභිජනන සමයේදී ලිංගිකව පරිණත ගැහැණු සහ පිරිමි සතුන් ලිංගිකව පරිණත ගැහැණු සහ පිරිමි සතුන් කලපු මෝයට ගමන් කරයි. කලපු මෝයට ගමන් කරයි. කලපු මෝයට ගමන් කරයි. අංක 6 එහිදී පිරිමි සතුන් ගැහැණු සතුන්ගේ උදරයේ පිහිටි. ගැහැණු සතුන්ගේ උදරයේ පිහිටි මඩියක් තුල ගැහැණු සතුන්ගේ උදරයේ පිහිටි මඩියක් තුල ශුක්‍රාණු තැන්පත් කරයි. ශුක්‍රාණු තැන්පත් කරයි. ඊළඟ අංකය අංක 7 නොගැඹුරු වෙරළබඩ ප්‍රදේශයේදී ගැහැණු සතුන් පිට කරන ඩිම්බ එම ශුක්‍රාණු වලින් සංසේචනය වේ. එතකොට මෙන්න මේ සංසේචිත ඩිම්බ වලින් ඇති වෙනවා කීටයක්. එයාට අපි කියනවා නොක්ලියස් කීටයක් කියලා. සංසේචිත ඩිම්බ වලින් ඇති වෙනවා නොක්ලියස් කීට. එතකොට මෙන්න මේ නොක්ලියස් කීටය කීට අවධි කීපයක් පවු කරනවා. එහෙම right එහෙනම් මේකාව එක අංක 8 සංසේචිත ඩිම්බ වලින් නොක්ලියස් කීටයන් බිහි වේ. සංසේචිත ඩිම්බ වලින් නොක්ලියස් කීටයන් බිහි වේ. එම කාලයේදී
එම කාලයේදී කීට අවදි කිහිපයක් පසු කර එම කාලයේදී කීට අවදි කිහිපයක් පසු කර එම කාලයේදී කීට අවදි කිහිපයක් පසු කර පරන් ගෙදර දාගන්න සොවියා මයිසිස් වරහන්වාලා පශ්චාත් කීටයන් බවට පත්වේ. පශ්චාත් කීටයන් බවට පත්වේ. පශ්චාත් කීටයන් බවට පත්වේ. පශ්චාත් කීටයන් රොඩුබඩු සහ කුඩා සතුන් පශ්චාත් කීටයන් රොඩුබඩු සහ කුඩා සතුන් ආහාරයට ගනිමින් සුහුඹුලන් බවට වර්ධනය වේ. සුහුඹුලන් කියන්නේ වැඩුණු සත්තු. සුහුඹුලන් බවට වර්ධනය වේ. සුහුඹුලන් බවට වර්ධනය වේ. ස්වභාවික පරිසරයේදී සුහුඹුලන්ගේ ප්‍රධාන ආහාරය රොඩු බොඩු වේ. සුහුඹුලන්ගේ ප්‍රධාන ආහාරය රොඩු බොඩු වේ. එම නිසා ඉස්සන් පොකුණු ආශ්‍රිතව රොඩු බොඩු බහුල වීම ඉතා යෝග්‍ය වේ. right. ඉස්සන් වගාවේදී අපි කරන්නේ මේ පැටව් ඇති කර ගන්න ඕනේ. ඒ සඳහා අපි විශේෂිත සත්තු, ඒ කියන්නේ ලිංගිකව පරිණත සත්තු අරගෙන ඒගොල්ලන්ට හෝමෝන මගින් උත්තේජනයක් දෙන්න. ඒකල්ලා ඒ නිපද වෙන ජන්මානු කෘතිමව සංසේචනය කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? පිටතර සහ ඒවයින් ජීවන පැටවුන් කීටයන් පොකුණු වලට අඳුන්වලා දෙන්න. මේ පෞගිය දවස්වල ඉස්සන් වගාව සඳහා කඩලාන කැලෑවක් සුද්ධ කරා කියලා එන ආందోලනයක් ගියා. මේ ඉස්ස වගාව ඉතාමත්ම ලාභදායක වගාවක්. හැබැයි ඉතින් ඊගාවාත් මේ ඉස්ස වගා කරන්න මිනිස්සෙක් වේද කියලා හිතා ගන්න අමාරුයි. එහෙම කතන්දරයක් තියෙනවා. right. එහෙනම් ලියමු බීජ ඖෂධාගාර පවත්වා ගැනීම. මෙහි අරමුණ පොකුණු වලට හඳුන්වා දීම සඳහා පැටවුන් බිහි කිරීමයි.
පැටවුන් බිහි කිරීමයි. ඊකටම ලියාගෙන යන්න. ලිංගිකව පරිණත සතුන් ලිංගිකව පරිණත සතුන් ලිංගිකව පරිණත සතුන් හෝමෝන මගින් උත්තේජනය කර හෝමෝන මගින් උත්තේජනය කර හෝමෝන මගින් උත්තේජනය කර නිපදවෙන ජන්මානු නිපදවෙන ජන්මානු කෘතිමව සංසේචනයට ඉඩ හරිනු ලැබේ. කෘතිමව සංසේචනයට ඉඩ හරිනු ලැබේ. අලුත්රුලකින් ලියන්න. අනතුරුව පොකුණු වලට හඳුන්වා දෙන අනතුරුව පොකුණු වලට හඳුන්වා දෙන අනතුරුව පොකුණු වලට හඳුන්වා දෙන අවස්ථාව දක්වා බිත්තර සහ ඒවායින් බිහිවන කීටයන් රැක බලා ගැනීම සහ ඒවායින් බිහිවන කීටයන් රැක බලා ගැනීම සහ ආහාර සැපයීම සිදු කරනු ලැබේ. ආහාර සැපයීම සිදු කරනු ලැබේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? සුදුසු අවස්ථාවවලදී මෙන්න මේ ලපටි අවස්ථාවේ ඉන්න ඉස්සන් පොකුණු වලට හඳුන්වලා දෙනවා. එහෙනම් ලියමු. ඊගාවට ඊගාව අලුත්රුලකින් යන්න. සුදුසු අවස්ථාවවලදී ඉස්සන්ගේ ලපටි අවදීන් පොකුණු වලට හඳුන්වා දෙනු ලබයි. ඊළඟට තියන්නේ පොකුණු ඉදිකිරීම. දැන් අපිට මේ පැත්තේ මිස්සවකාවක් කරන්න බෑ. මොකද මූදක් නැහැනේ. වෙරළාශ්‍රිත තැනිතලා භූමි තමයි මේ පොකුණු ඉදිකිරීම සඳහා යොදා ගන්න. එතකොට මේ පොකුණු වලට ජලය ලබා ගැනීම පොකුණු වලින් ජලය ඉවත් කිරීම ආදිය කරන්න පුළුවන් ලේසියි. සිවුල් ජලය නෙවෙයි, ඒ කියන්නේ කරදියයි මිරිදියයි මිශ්‍ර වෙලා යන්නේ. ඒ වගේම මේ පොකුණේ තියෙන බැමි වලින් ජලය කාන්දු වෙන්න නරකයි. කාන්දු නොවන ආකාරයට පිළියෙල කරගන්න ඕන. එහෙනම් ලියමු පොකුණේ ඉදිකිරීම. විරලාශ්‍රිත තැනිතලා භූමිය යොදා ගනි.
ඒකටම ලියන්න පහසුවෙන් ජලය ලබා ගැනීමට සහ පහසුවෙන් ජලය ලබා ගැනීමට සහ අස්වනු නෙලීමේදී පහසුවෙන් ජලය ඉවත් කිරීමට හැකි විය යුතුය. එමෙන්ම බැමි වලින් ජලය කාන්දු නොවිය යුතුය. එමෙන්ම බැමි වලින් ජලය කාන්දු නොවිය යුතුය. ඊළඟට ආහාර සැපයීම. දැන් අපි මීමැස්සන්ටත් අහේනි කාලවලදී ආහාර දීපා. මේගොල්ලන්ට නම් අහේනි කාල කියලා නෑ හැමදාම ආහාර සැපීමක් කරන්න. මොකද අපි මේ පොකුණු තුල වගා කරන අයනේ. සාමාන්‍යයෙන් ගඟක වගේ කොටු ගහලා වගා කරනවා නම් ඒගොල්ලන්ට ස්වභාවික ආහාර තියෙනවා. එහෙම නැතුව අපි පොකුණක ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ සත්තුන්ගේ එක එක අවදීන්ට ගැලපෙන ආකාරයට ගුණාත්මක ආහාර දෙන්න ඕනේ. මොකද ඒක එතකොට තමයි ඒගොල්ලන්ගෙන් අස්වැන්නක් ලබා ගන්න. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයට ආහාර දෙන්න ඕනේ. වැඩිපුර ආහාර දුන්නොත් මේ ජලාශය මොකද වෙන්නේ? පොකුණ දූෂණය වෙනවා. ඊට පස්සේ ලෙඩ බෝ වෙනවා සත්තු. එහෙනම් ලියමු ආහාර සැපයීම. පොකුණේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන පරිදි ගුණාත්මකව සකස් විය යුතුය. එමෙන්ම අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් සැපිය යුතුය. වැඩිපුර ආහාර යෙදීමෙන් පොකුණේ ජලය අපවිත්‍ර විය හැක. ඊළඟට එන්න ජලයේ තත්ත්ව කළමනාකරණය. අපිට මෙතෙන්දී ජලයේ බොර ගැතිය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම pH අපේ ලවණතාවය මෙන්න මේවා පිළිබඳ ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. එහෙනම් ලියමු ජලයේ බොර ගතිය pH අගය ජලයේ බොර ගතිය pH අගය ලවණතාවය
ලවණතාවය ඔක්සිජන් සාන්ද්‍රණය වැනි තත්ත්ව සලකා බැලිය යුතු වේ. සලකා බැලිය යුතු වේ. අලුත් රුලකින් ලියන්න නුසුදුසු තත්ත්ව නුසුදුසු තත්ත්ව වර්ධන වේගය අඩු කිරීමට මෙන්ම වර්ධන වේගය අඩු කිරීමට මෙන්ම වර්ධන වේගය අඩු කිරීමට මෙන්ම රෝග සෑදීමේ අවදානම රෝග සෑදීමේ අවදානම වැඩි කරනු ලබයි. රෝග සෑදීමේ අවදානම වැඩි කරනු ලබයි. රෝග කළමනාකරණයෙන් මෙතෙන්දී අනිවාර්යයෙන්ම දිනපතාම අනිවාර්යයෙන්ම මෙන්න මේ පොකුණු පරීක්ෂා කරන්න ඕන. පරීක්ෂා කරලා රෝග පැතිරෙන්න තියෙනවා නම් ඒ ලෙඩ සත්තු අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕන. රෝග පැතිරීම අවම කිරීම සඳහා ජලයේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ නිරන්තරයෙන්. එහෙනම් ලියමු රෝග කළමනාකරණය. රෝග ඇතිවීම සහ පැතිරීමට ඉඩ ඇති බැවින් රෝග ඇතිවීම සහ පැතිරීමට ඉඩ ඇති බැවින් දිනපතා සතුන් නිරීක්ෂණය කළ යුතුය. සතුන් නිරීක්ෂණය කළ යුතුය. එහිදී අංක 1 ජලයේ ගුණාත්මක තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම. ජලයේ ගුණාත්මක තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම. අංක 2 මුල් අවධියේදී රෝග හඳුනා ගැනීම. අංක 3 රෝග සඳහා සුදුසු ප්‍රතිකාර යෙදීම. අංක 4 වගා කිරීම සඳහා නිරෝගී කීට අවදි භාවිතා කිරීම. අංක 5
හඳුනාගත් රෝගී සතුන් හඳුනාගත් රෝගී සතුන් හඳුනාගත් රෝගී සතුන් වහාම පොකුණු වලින් ඉවත් කිරීම වහාම පොකුණු වලින් ඉවත් කිරීම සිදු කළ යුතුය හඳුනාගත් රෝගී සතුන් වහාම පොකුණු වලින් ඉවත් කිරීම සිදු කළ යුතුය ඊළඟට දීලා තියෙනවා ඉස්සෙකුගේ ජීවන චක්‍රය ඔයගොල්ලන්ට මෙතන පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් බිත්තර. බිත්තර වලින් පස්සේ තියෙන තැන ඉන්නේ නොප්ලියස් කීටය. බිත්තර වලින් පස්සේ නොප්ලියස් කීටය. ලියගන්න ඊගාවට නොප්ලියස් කීටය. ඊගාවට ඉන්නවා සොවියා. සොවියා. සොවියාගෙන් ඉන්නවා මයිසිස් කීටය. සොවියාගෙන් ඉන්නවා මයිසිස් කීටය. බිත්තර නොප්ලියස් කීටය සොවියාගෙන් පස්සේ මයිසිස්ගෙන් පස්සේ ඉන්නවා පශ්චාත් කීටය. පශ්චාත් කීටය. ඊට පස්සේ ඉන්නවා ලපටියන්. ලපටියන්. ලපටියාගෙන් ඉන්නවා සෝඹුලා. සෝඹුලා. සෝඹුලාගෙන් වෙළඳ පොළට යනවා කණ්ඩායම. කියන්නේ පොලේ යනවා. වෙළඳ පොළ. ඊගාවට මෙතෙන් එනවා අභිජනනය කරන සතුන්. ආයෙත් මෙන්න මේක තමයි ඉස්සාගේ ජීවන චක්‍රය අපිට අඳුනා ගන්න පුළුවන් අවස්ථාවලට තියෙන්නේ. ඊළඟට ලංකාවේ බහුලව භාවිතා කරන ඉස්ස වර්ග දෙකක්. එන්න 12 වෙනි පිටුවට. පළවෙනි ආකාරයට අපි කියනවා කුරුටු ඉස්සා. එහෙම නැත්නම් එයාටම තවත් නමක් කියනවා කලිස්සා කියලා. ඔන්න යාළුවෙකුට නමක් එහෙම නැත්නම් දැන් දාන්න පුළුවන්. අද ඉඳන් ඔබ කුරුටු ඉස්සා. අනිකට දානවා කලිස්සා. ඊළඟ ආකාරය තමයි කිරි ඉස්සා. උඩම කියනවා තව නමක් එලිස්සා. ඉස්සවගා කරනවට වඩා අමාරුයි මුන්ගේ නම් මතක තියාගන්න. කුරුටු ඉස්සා එහෙම නැත්නම් කලිස්සා. කිරි ඉස්සා නැත්නම් එලිස්සා. දැන් ඔලෙල් පන්තියේ තින්න ඇතිනේ එක එක ඉස්සෝ එහෙම පන්තියේනේ. ඉස්සා එහෙම කියකින් ඉස්සා ඉන්නවා මැස්සා මිනි මැස්සා කොමෙවුන් ඉන්නේ. මොනවාද මේ ඉස්සන්ගේ තියෙන ආර්ථික වටිනාකම? පළවෙනිම දේ තමයි ආහාර ලෙස වැදගත් වෙනවා. එහෙනම් ලියමු අංක 1. प्रोटीन अधिक ආහාරයක් ලෙස වැදගත් වේ. ප්‍රෝටීන අධික ආහාරයක් ලෙස වැදගත් වේ. ඊගොල්ලෝ මේගොල්ලෝ වැදගත් වෙනවා විද්‍යාගාර භාවිතාව සඳහා පිරිසිදු කයිටීන් ලබා ගැනීම සඳහා.
කයිටින් කියන්නේ පොලිස කරයිද අපි ඔය කතා කරනවා ලියමු දෙවෙනි එක විද්‍යාගාර භාවිතය සඳහා පිරිසිදු කයිටීන් ලබා ගැනීම සඳහා විද්‍යාගාර භාවිතය සඳහා පිරිසිදු කයිටීන් ලබා ගැනීම සඳහා ඊළඟට අපිට ඕන වෙනවා කොලෙස්ටරෝල් එහෙම නැත්නම් අධික තරබාරු බව පාලනය කිරීම සඳහා වන ඖෂධ නිපදවීම සඳහා එහෙනම් ලියමු තුන්වෙනි එක කොලෙස්ටරෝල් සහ අධික තරබාරු බව වරායගතුල ස්ථූල භාවය පාලනය කිරීම සඳහා නිපදවනු ලබන ඖෂධ නිපදවීමට හයිටසොනින් ලබා ගැනීම සඳහා ඊළඟට ස්වයං රැකියාවක් ලෙස ආර්ථිකය නගා සිටුවීම සඳහා ස්වයං රැකියාවක් ලෙස ආර්ථිකය නගා සිටුවීම සඳහා ඊළඟට විදේශ විනිමය ඉපයීම සඳහා අපනයනය මගින් විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. අපනයනය මගින් විදේශ විනිමය ඉපයා ගැනීම සඳහා